ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික පුනරුදය පිළිබඳ දරුවනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දැන් ප්‍රධාන වශයෙන්ම අපි මීට පෙර 11 වසර දරුවන් සඳහා සාකච්ඡා කළා කොහොමද මිෂනාරි ව්‍යාපාරය ලංකාවේ ඇති වුණේ මිෂනාරි පාසල් එතන මේ පැරිස් පාසල් මේ රජයේ පාසල් මේවා ඇති වුණේ කොහොමද කියන කාරණාව බ්‍රිතාන්‍යයේ අපි සාකච්ඡා කළා දැන් අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ලංකාවේ කොහොමද මේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය ඇති වුණේ කියන මූලික කාරණාව දැන් ඊටාම පැහැදිලිව මේ බ්‍රිතාන්‍ය යුගයේදී මේ පාසල් අධ්‍යාපන මිෂනාරි ව්‍යාපාරය හරහා ලාංකීය දේශීය සංස්කෘතියට දේශීය ආගම් වලට මරු ප්‍රහාරයක් එල්ල වෙන්න පටන් ගත්තා. දැන් ආරම්භක කාලේ භික්ෂුන් වහන්සේලා පවා උදව් කළා මිෂනාරීන්ට ඒ බයිබල් පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලියට ඒ වගේම රැස්වීම් තීවීම සඳහා වෙහෙර විහාරස්ථානවල බණ මඩු ආදී පවා උපයෝගී කරගත්තා. නමුත් පසු කාලින වන විට විශේෂම ක්‍රිස්තියානි පක්ෂය විසින් මේ බෞද්ධයන්ගේ ඇදහිලි වත්පිළිවෙත් මේවා සම්බන්ධව දැවැන්ත විවේචන එල්ල කිරීම ආරම්භ කළා. ප්‍රධාන වශයෙන්ම පිළිම වන්දනය මේ බෝධින් වහන්සේලා වන්දනා කිරීම නිසරු පිළිවෙත් ලෙස ඔවුන් ප්‍රකාශ කළ අතර මේ ගඩොල් වලින් හදපු ස්තූප වන්දනා කිරීම දැන් දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහසෑය ඉදි කරලා තිබුණා. ඒතර මේවා ඉදි කරපු අය මේ ගඩොල් වීරයෝ ගඩොල් මිනිසුන් කියලා ඔවුන් හැඳින්නුවා. මේ ගස්ගල් වලට වඳින සංස්කෘතිය ඔවුන් විසින් පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප කිරීම සිදු කළා. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ කාලයේ සිටම බෞද්ධ පුනරුදය පිළිබඳව යම් පදනමක් සකස් වෙලා තිබුණු අතර ප්‍රධාන වශයෙන්ම දරුවනේ වැදගත් වෙන්නේ මේ බ්‍රිතාන්‍ය යුගය තුල සිදුවන බෞද්ධ පුනරුදය. ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය විමසීමේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වන කාරණාව බවට පත්වන්නේ මෙරට බිඳ වැටුණු පිරිවෙන් පද්ධතිය නගා සිටුවීම. එනිසා පැවිදි පාර්ශවයේ අතර තමයි බෞද්ධ පුනරුදය ලංකාවේ පළවෙනි වතාවට ඇතිවන්නේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ඊළඟ පරම්පරාව ගෙන යාමට ඒ දැනුම ගෙන යාම සඳහා පිරිවෙන් පද්ධතියක අවශ්‍යතාවය පැන නැගුණා. ඒ නිසා ලංකාවේ බෞද්ධ පුනරුත් සමයේ ආරම්භ වන ප්‍රධානම කාරණාව තමයි පිරිවෙන් පද්ධතිය ආරම්භ වීම. වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් පරම ධම්ම චේතිය පිරිවෙන 1839 දී ආරම්භ කරනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන 1873 වැනි කාලයේ ආරම්භ කරනවා. රත්මලානේ ධර්මාලෝක හිමියන් විසින් පෑලියකොට විද්‍යාලංකාර පිරිවෙන 1875 වැනි කාලයේ ආරම්භ කරනවා. දැන් මේ පිරිවෙන් පද්ධති හරහා අලුත් භික්ෂුන් වහන්සේ පරම්පරාවක් ඇති වෙනවා. උන්වහන්සේලා මේවායෙන් අධ්‍යාපනය ලැබලා ගම්බිම් වලට ගිහිල්ලා ඒ ප්‍රදේශවලත් පිරිවෙන් ආරම්භ කරලා මේ සංස්කෘතික ප්‍රබෝධය ආගමික ප්‍රබෝධය වේගෙන් ඉදිරියට ගෙන ඒමට ලාංකීය සමාජය තුල සමත් වෙනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව මෙහිදී ඉතා වැදගත් වන අතර ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් දැවැන්ත ප්‍රබෝධයක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන්ම මහගොඩ ශ්‍රී ඥානේශ්වර හාමුදුරුවෝ, කහවේ ශ්‍රී සෝරත හාමුදුරුවෝ මෙහිදී වැදගත් වන අතර උන්වහන්සේලා විසින් ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනය දියුණු කරනවා. ඒ වගේම මේ කාලය තුල ශ්‍රී සුමංගල හිමියෝ මුල් වෙලා පාලි මහවංශය සිංහලයට පරිවර්තනය කිරීමක් සිදු වෙනවා. එයත් ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මේ පිරිවෙන් වලින් බිහි වූ ගිහි පඬිවරුන් ලෙස වේරේගම පුංචි බණ්ඩාර මහතා ඉතාම වැදගත් වෙනවා. ඔහු විසින් සාහිත්‍යයට අති විශාල සේවයක් මේ කාලේ සිදු කිරීම වැදගත් කාරණයක් වෙනවා. සරසවි සඳරැසේ ප්‍රධාන කතුවරයා බවට පත්වන්නේද එතුමාය. පිරිවෙන් පද්ධති බිහිවීම හරහා මේ බෞද්ධ පුනරුදය මේ පුනර්ජීවන ව්‍යාපාරය වේගයෙන් ගමන් කරන අතර ඉතාම වැදගත් කාරණාවක් බවට පත්වන්නේ මේ කාලය තුල ප්‍රකාශන නිකුත් කිරීමට බෞද්ධයන් කටයුතු කිරීම. මොකද බෞද්ධයන් තුන ලොකුම අඩුපාඩුව බවට පත්ුනේ තමන්ගේ මේ කාරණා ග්‍රන්ථ එතකොට මේ රචනාමය කාරණා සමාජගත කිරීමට මුද්‍රණාල නොමැතිකම දැන් මේ මුද්‍රණාල නොමැති අඩුපාඩුව හා මේ විශේෂ කරුණු උතර ධර්ම කරුණු ප්‍රචාරය කිරීමේ අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා දැවැන්ත ප්‍රයත්නයක් ගන්නවා. පූජ්‍ය බුලත්ගම ධර්මාලංකාර හිමියෝ ප්‍රධාන වශයෙන්ම ලංකෝපාකාර මුද්‍රණාලය ආරම්භ කරනවා. මේ මුද්‍රණාලය ආරම්භ කිරීමත් සමග දැන් විවිධ දානපතීන්ගේ බුරුම රටේ රජුගේද සහාය අරගෙන තමයි මේ ආරම්භ කරන්නේ. මේ හරහා බෞද්ධ ප්‍රකාශන නිකුත් කරවා ගැනීමේ හැකියාව ලැබෙනවා. පසු කාලීනව ලංකා අභිනව විශ්ෘත මුද්‍රණාලය, කවට කතික මුද්‍රණාලය, සුදර්ශන මුද්‍රණාලය, සරසවි සඳරැස කියන මුද්‍රණාල මෙන්න මේ කාලේ ආරම්භ වෙනවා. මේ හරහා බෞද්ධ ප්‍රකාශන විශාල වශයෙන් නිර්මාණය වීම හරහා සමාජය තුළ දැවැන්ත ප්‍රබෝධයක් ඇතිවීමට පදනම සකස් වෙනවා. ලක්මිනි පහන, සරසවි සඳරැස, ලංකා ලෝකය, සිංහල ජාතිය, සිංහල බෞද්ධ ආදී ප්‍රකාශන නිකුත් වීම හරහා මේ සමාජයේ මේ කරුණු සම්ප්‍රේක්ෂණය වීම සිදු වෙනවා. තවත් වැදගත්ම කාරණයක් බවට පත්වන්නේ මේ කාලේ පංචමහා වාද ඇති වෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි පක්ෂයේ නායක ගෝගලී කියන පියතුමා විසින් මේ බෞද්ධ වත්පිළිවෙත් වැඳුම් පිදුම්
යෙදුම් ක්‍රමවේද ප්‍රධාන වශයෙන්ම විවේචනය කිරීම හරහා මෙරට පැවිදි පාර්ශවය විසින් දැවැන්ත විශේෂ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වෙනවා. මේවායේ ඊළඟ ප්‍රතිඵලය බවට පත්වන්නේ පංචමහා වාද ඇතිවීම. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඇතිවන මේ පංචමහා වාදවලට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි ආදී පඬිවරුන්ගේ සහාය ලැබෙනවා. ඒ අනුව මෙරට ඇතිවන පංචමහා වාද මෙසේ 1865 බද්දේගම් වාදය ඇති වෙනවා. ඒ අවුරුද්දේම වරාගොඩ වාදය ඇති වෙනවා. 1866 උදම්බිට වාදය, 1871 ගම්පොළ වාදය හා 1873 පානතුරා වාදය ඇති වෙනවා. මේ පංචමහා වාද වලින් පානතුරා වාදය තමයි වැදගත්ම වාදය බවට පත්වන්නේ. මේ හරහා ක්‍රිස්තියානි පක්ෂය විසින් ඉදිරිපත් කරපු බොහෝ තර්ක විතර්ක නිෂේධනය කරනවා. මේ ආරංචිය විදේශ රටවල් වලට පවා පැතිරී යනවා. මේවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණෙන්නේ. එසේම බ්ලැවන්ස්කි මෙතනිය ලංකාවට පැමිණෙන්නේ. මේ හරහා ඊළඟට සිදුවන කාරණාව තමයි ගිහි පාර්ශවය අතර දැවැන්ත පුණ්ඩු දෙයකට මඟ පෑදීම. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා හා බ්ලැවන්ස්කි මෙතනියගේ මූලිකත්වයෙන් පරම විඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටවනවා. මේ සංගමයේ ක්‍රියාකාරී වීමත් සමග ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමට පෙරමුණ ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතරට මේ බෞද්ධ පුණ්ඩු දෙය ගමන් කිරීම හා ඒ අධ්‍යාපනය ප්‍රචලිත කිරීම, ක්‍රිස්තියානි පාසල් පද්ධතිය ලබා දෙන දැනුමම ඉංග්‍රීසි භාෂාවද උපයෝග කරගනිමින් බෞද්ධ ආభాෂයක් තුළ ලබා දීමට තමයි කටයුතු කරන්නේ. ඒ ජාත්‍යන්තරයට සල්ලන ආකාරයට පාසල් පද්ධතියක් ඔවුන් විසින් සකස් කරනවා. 1886 පිටකොටුව ප්‍රදේශයේ කියන මරදාන කියලා අපි ආනන්ද විද්‍යාලය පිහිටවනවා. ඊට පස්සේ නාලන්ද විද්‍යාලය පිහිටවනවා. ගාල්ල මහින්ද විද්‍යාලය, ඒ වගේම විශාඛා විද්‍යාලය, මියුසිස් විද්‍යාලය, මාතලේ විජය විද්‍යාලය ආදී පාසල් පද්ධතියක් මෙරට පිහිටුවීමට සමත් වෙනවා. 1886 දී පරම විඥානාර්ථ බෞද්ධ සංගමය විසින් පාසල් 40ක් පමණ පිහිටවලා තියෙන අතර 1887 වන විට මහනුවර ධර්මරාජ විද්‍යාලය පිහිටවනවා. 1900 වන විට පාසල් 142ක් පිහිටුවීමට මේ සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. පරම විඥානාර්ථ බෞද්ධ සංගමය විසින් සරසවි සඳරස පුවත්පත ද බුද්දිස් සංග්‍රහව නිකුත් කිරීම හරහා ප්‍රධාන වශයෙන්ම මේ බෞද්ධ විෂය කරුණු සමාජයට ගලා යාම මූලික වශයෙන් සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාලේ අනගාරික ධර්මපාලතුමා, වලසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා, ඩී.බී. ජයතිලක මැතිතුමා මේ තරුණ ප්‍රබෝධය ඇති කිරීම සඳහා කටයුතු කරන නායකයන් බවට පත් වෙනවා. ඩී.බී. ජයතිලක මැතිතුමාගේ මූලිකත්වයෙන් තරුණ බෞද්ධ සංගමය ඇති වෙන අතර ඒ වගේ මේ කාලේ ඉරුදින දහම් පාසල් ඇති වෙනවා. එතකොට මේවත් මේ බෞද්ධ පුනරුදේ ප්‍රධානම අංගයක් බවට පත් වෙනවා. අනෙත් අතට ගත්තාම අනගාරික ධර්මපාලතුමා විසින් මහා බෝධි සමාගම් පිහිටවනවා. ඉන්දියාවේ බුද්ධ ගයාව බේරා ගැනීමේ සටන පවා මොහු විසින් ගෙන යන අතර වලසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා විසින් මෙරට සංස්කෘතිය එහෙම නැත්නම් මේ උතුරු ප්‍රදේශය තුල රජරට තුල වැළලී ගිය අපේ සංස්කෘතිය නැවත එළියට ගැනීමට ඒ සඳහා අවශ්‍ය රාජ අනුග්‍රහය යොමු කරවා ගැනීමට දැවැන්ත සටනක් ගෙනියනවා මෙන්න මේ කාලපරාසය තුල. අනුරාධපුරයේ තූපාරාමයේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම, රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීම වලසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදුවන අතර මේ කාරණා හරහා මේ සමාජයේ මේ ඇතිවන අලුත් ප්‍රබෝධයත් එක්ක නව තරුණ පිරිස් නිරන්තරයෙන් මේ බෞද්ධ පුනරුදයත් එක්ක එකතු වීම දක්නට ලැබෙනවා. දැන් මේ කාලේ තවත් සුවිශේෂී කාරණාවක් බවට පත්වන්නේ අමද්දක ව්‍යාපාරය ඇතිවීම. 1912 වන විට ආණ්ඩුව ගෙනාපු සුරාබදු පනත හරහා මේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ සුරාසැල් වැඩි කිරීම ආරම්භ කරනවා. ඊට විරුද්ධව දැවැන්ත ලෙස අමද්දක ව්‍යාපාරයක් ගොඩනගෙන අතර එෆ්.ආර්. සේනානායක මැතිතුමා, ඩී.එස්. සේනානායක මැතිතුමා, ඩී.බී. ජයතිලක මැතිතුමා, ඒවා විතාරණ සහෝදරයෝ, ආතර් වී ඩී.එස්. මැතිතුමා, පියදාස සිරිසේන මහතා, ඩබ්ලිව් සිල්ලා මහතා මේ සමග එකතු වෙලා විවිධ ප්‍රදේශවල මීට විරුද්ධව මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රචාර ගෙන යාම ආරම්භ කරනවා. ඒ අනුව ලංකාවේ ජාත්‍යාලේ ජාති මාමක හැඟීම් ප්‍රධාන වශයෙන්ම උද්දීපනය වීම සිදුවන අතර තාම වැදගත් කාරණා බවට පත්වන්නේ දේශීය සංස්කෘතිය අගය කරන පිරිසක් ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම ඩබ්ලිව් සිල්ලා මැතිතුමාගේ නවකතා හරහා අනිත් පැත්තට අපි ගත්තොත් එimhe ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගේ කාව්‍ය සංකල්පන මේ සියලුම කාරණා, ඒ වගේම ජෝන් සිල්ලා මැතිතුමාගේ නාට්‍ය මේ හරහා මේ සිංහල බෞද්ධ වත්සිරිත් ඒ වගේම අපේ තිබ්බ සාහිත්‍ය උද්දීපනය වෙන්න පටන් ගන්නවා. මේ බෞද්ධ පුනරුදය මේ ආකාරයට ගමන් කරන විට මීට සමගාමීවම ලංකාවේ Hindu ප්‍රබෝධයක් ඒ වගේම ඉස්ලාම් ප්‍රබෝධයක් ඇති වෙනවා. ආරුමුගම් නාවලරතුමා හරහා Hindu ආගමික ප්‍රබෝධය දැන් විශේෂයෙන්ම යාපනයේ වැනි ප්‍රදේශවල ඇමරිකන් මිෂනාරි සමාගම හරහා දැවැන්ත ලෙස දරුවන් ක්‍රිස්තියානි ආගමට යොමු වෙලා තිබුණා. එතකොට මේ ආරුමුගම් නාවලරතුමා කරන්නේ Hindu ආගමික ප්‍රබෝධය මනා ලෙස ඇති කිරීමට කටයුතු කරනවා. දැන් විශේෂයෙන්ම 1867 වැනි කාලේ Hindu ඉංග්‍රීසි විද්‍යාලයක් එතුමා විසින් ආරම්භ කරනවා. ඒ වර්තමානයේ Hindu විද්‍යාලය ලෙස අපි හඳුනා ගන්නවා. ඒ වගේම දෙමළ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පෙළපොත් සංස්කරණය කිරීම, ඒවා රචනා කිරීම, මුද්‍රණාල ආරම්භ කිරීම මේ සියලු කාරණා සිදු කිරීම සඳහා ආරුමුග නාවලරතුමාගේ දෙවැන්ත කැපවීමක් උත්සාහයක් තිබුණා. ශෛව පරිපාලන සභාව, Hindu අධ්‍යාපන සභාව එතුමා විසින් ආරම්භ කරන ලදී. පසු කාලීනව පොන්නම්බල රාමනාදන් මහතා, පොන්නම්බල අරුණාචලම් මහතා මේ අධ්‍යාපනය සඳහා දෙවැන්ත කැපකිරීමක් කළා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් පොන්නම්බල රාමනාදන් මහතා සිංහල හා දෙමළ ජනතාව අතර සමගිය ඇති කිරීම සඳහා විශාල වශයෙන් කටයුතු
කටයුතු කරපු අය. ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රාමනාදන් විද්‍යාලය, පරමේශ්වර විද්‍යාලය ආරම්භ වෙනවා. විශේෂයෙන්ම ආරම්භ නවර්තු මහරහා හින්දු සාධනමාදී පුවත්පත් පවා ආරම්භ වුණා. පසු කාලේ වීරකේශරි වැනි පුවත්පත් ආරම්භ වෙනවා. මේ හරහා දැවැන්ත හින්දු පුනරුදයක් මේ බෞද්ධ පුනරුදයට සමගාමීව ඇති වුණා. දැන් මීට සමගාමීව ඊළඟට සිදුණු කාරණා තමයි ඉස්ලාම් ආගමික පුනරුදය. මොකද දේශීය ජන කොටසක් විදිහට මේ ඉස්ලාම් ජනතාවටද බටහිර බලපෑම දැවැන්තව ලැබිලා තිබුණු යුගයක විශේෂයෙන්ම ඔරාබි පාෂා විසින් ලංකාවට ඔහු ඇවිල්ලා මේ ප්‍රබෝධය ආරම්භ කරනවා. ඒ වගේම සිද්ධි ලෙබ්බේ මහතා. එතකොට මේ ඉස්ලාම් පුනරුදය ඉදිරියට ගෙනීම සඳහා කටයුතු කළා. එහිදී සිද්ධි ලෙබ්බේ මහතාගේ මූලිකත්වයෙන් මරදානේ සහිර විද්‍යාලය ආරම්භ වෙනවා. ඒ වගේම මහනුවර මුස්ලිම් බාලිකා විද්‍යාලය ආරම්භ වෙනවා. අරාබි භාෂාව ඉගැන්වීම ප්‍රචලිත කරනවා. මද්රාසා පාසල් ප්‍රතිසංවිධානය කරනවා. දැවැන්ත කාර්යභාරයක් ඔහු විසින් කරගෙන යන අතර ඊට අමතරව ඒට දායකත්වය දෙනවා ටී.බී. ජයා මහතා. දැන් එතුමා සහිර විද්‍යාලයේ පසු කාල විදුහල්පතිවරයා වෙනවා. ඒතර මේ විශාල කාරණා හරහා ඉස්ලාම් පුනරුදය ලංකාවේ ඇති වෙනවා. ඒතර බෞද්ධ ප්‍රබෝධය ඇති වුණා. ඒ බෞද්ධ ප්‍රබෝධය ඇති වුණු ප්‍රධානම ශේෂ්ත්‍රය බවට පත් වෙන්නේ පිරිවෙන් පද්ධතිය ඇතිවීම. ඊළඟට මුද්‍රණාල ආරම්භ වුණා. ඊට පස්සේ පංචමහා වාද ඇති වුණා. හා පාසල් ඇති වුණා. ඒතර මේ විදිහට ආරම්භ වුණු බෞද්ධ ප්‍රබෝධයට සමගාමීවම ඉස්ලාම් ප්‍රබෝධය හා හින්දු ප්‍රබෝධයද මේ ලංකාවේ ජාතික ව්‍යාපාරයේ වැදගත් සාධක බවට පත් වෙනවා. මේ ප්‍රබෝධය තමයි පසු කාලිනව බලපාන්නේ මෙරට නිදහස් ව්‍යාපාරයක් ඇතිවීම සඳහා.